වන්දාද ඔබේ පෙම් සිනහවේ රැවටි වෙලි දැවටෙමි සෝනිත ළඟ අවසන් රාසේ හද මා බැඳුණු ආදරේ ගිලි ප්‍රේම ගඟුලෙහි නාමි සදා ඔබට මං ආදරේ අපි දන්නවා ඔබ මේ හෝරාව පැමිණෙන තෙක් බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා කියලා. අපි මුලින්ම මහිම ශ්‍රාවකයන් වෙන ඔබ මගේ අපේ ආදරණීයන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ බොහොම වෙනස් වූ මාතෘකාවක්. ඔබ දන්නවා තාරකා මංජරී වැඩසටහනින් ජ්‍යොතිෂය පිළිබඳ බොහෝ කරුණු කාරණා අපි ගිය වැඩසටහනේදී උකහාගත්ත අපේ ජීවිතවලට. අද කතා කරන්න යන්නේ ඔබ කවුරුත් කාගේ විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ හීනයක් ගැන අදහස් සමූහයක් එක්ක තමයි කතා කරන්න යන්නේ විවාහය සම්බන්ධව.
අද අපේ විෂය මාතෘකාව වෙන්නේ විවාහය. ඉතින් තරුණ තරුණියන්ගේ බොහෝම උනන්දුවෙන් සිටින අවස්ථාවක තමයි මේ විවාහයට යොමු වෙන්නේ. විශේෂයෙන්ම ලොකු හීනයක් වුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වේද අසාර්ථක වේද කියන දෙගිඩියාවෙන් විවාහ පත්වන අය අඩුයිනේ. සාර්ථකත්වය තමයි හැමෝගෙන් ප්‍රාර්ථනා වෙන්නේ. අද අපි ඔය ගැන කතා කරන්න සුපුරුදු පරිදි අපේ මහිම රේඩියෝ මැදිරියට අදත් අපි ගෞරවයෙන් ආරාධනා කළා ප්‍රවීණ දෛවඥ තාරුක තේනවද මහතාට. ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් ගාමිණී මාතරේ මහත්තයා. ඉතින් අද කතා කරන්නේ අපි දැන් විවාහය ගැන්නේ. ඇත්තටම මම මුලින්ම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. විවාහය සිදු වෙන්න නිසි වයසක් තියෙනවද? විශේෂයෙන් මම මේ කතා කරන්නේ සම්මතයෙන් බැහැරව. විවාහය වෙන්න හොඳම වයස, විවාහය සඳහා හොඳම වයස කුමක්ද? මම ඇත්තටම ගාමිණී මාත්තයා විවාහය වෙන්න හොඳම වයස නෙමෙයි. ඕනම කෙනෙකුට විවාහයක් උරුමද කියලා කතා කරනවා. ඔව්. විවාහයක් උරුම නැති කිසිම කෙනෙකුට විවාහ වීමට නොහැකිතාවය පවතිනවා. ඔව්. සම්බන්ධයක් හදාගන්න පුළුවන්. බැඳීමක් හදාගන්න පුළුවන්. කියන්නේ නොගැලපෙන සම්බන්ධයක් හදාගෙන ජීවිතය ගෙවන්න පුළුවන්. හැබැයි විවාහ වීමට වාසනාව තිබේද? විවාහ වෙන්න ඇත්තනම වයස් සීමාවක් නැහැ විවාහ වෙන්න. මොකද යම් දැන් ස්ත්‍රියක පුරුෂයෙක්නේ විවාහ වෙන්නේ. ඔව්. එතකොට ස්ත්‍රියක මල්වරෙන් පස්සේ මල්වර සලකුණ කියන්නේ එයා මවක් වීමට සුදුසුයි කියන විවාහ වෙන්නේ ඇයි? ඔව්. විවාහ වෙන්නේ යම් මිනිස්සෙක් ජීවිතේ මවක් වීමට සුදුසුකම් ලැබීමක්. ඒක විවාහයක් සිද්ධ වෙන්නේ. ඔව්. පළවෙනි අරමුණ ඒකනේ. ඔව්. ඇත්තටම විවාහය කියන්නේ කාමාදික රාගාදික සිතිවිල්ල. අනිවාර්යයෙන්. ආදරය කියන්නේ කාමාදික සිතිවිල්ල. ඔව්. රාගාදික සිතිවිල්ල. ලස්සන කෙල්ලේ පාරේ දකින්නවා. ෂා මාර හැඩයිනේ. හොඳට පාරේ ඇවිදිනවනේ. ඒ ඇති වෙන මොකක්ද සිතිවිල්ල? ලෙන්ගතුකමක්ද? නෑ. රාගාදික සිතිවිල්ල. ඒතර විවාහ වෙන්න වයස් සීමාවක් පෙන්눔 කරන්නේ. හැබැයි තමුන් අර වැඩි වියටපත් වෙන්න ඕනේ. ඔව්. ඒතර පුරාතනේ නම් අවුරුදු 13 වෙනකොට 12 වෙනකොට කසාද බැඳුවා. ඔව්. ඔබතුමා කියන්නේ වැඩි වියටපත් වීමම විවාහයට සුදුසු අවස්ථාවක්. ඔව් යම් ස්ත්‍රී දරුවෙක් ඔව්. මුල්ම එයාගේ උපස්චක්‍රයේ ක්‍රියාත්මක වීම කියන්නේ එයාගේ ඇඟ සුදු වෙන පටන් ගන්නවා කියන්නේ එයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා එයා මවක් වීමට සුදුසුකම් ලැබීමක්. මවක් වීම සුදුසුකම් ලැබීමක්. එතකොට ඒකෙන් පස්සේනේ අපි තීරණය කරන්නේ අපේ දරුවා දැන් ලොකු ළමයෙක් කියලා. ඔව්. දැන් ගමේ කටවහරකින් ලොකු වෙලානේ කියලා කියන්නේ. ඔව්. මෙහෙනේ කියන්නේ මල්ලව මෙහෙකම ඇටෙන්ඩ් වෙලා මල්වර වෙලා ඔහොම කතන්දර කියන්නේ. ගෙට වෙලා. ඔව්. ඒවයි. ගමේ කියන්නේ ලොකු වෙලා. හ්ම්. ඒ කියන්නේ එයා සාමාන්‍යයක චරිතයෙන් චුට්ටක් උඩට ඇවිල්ලා ශරීරයෙන් අර එයාගේ අවයව පවා වෙනස් වීමක් ඇති වෙලා. ඉතින් තාරුක මහත්තයා දැන් මෙහෙම ඊළඟ ප්‍රශ්නේ වගේ ඉන්නේ දැන් ඔය විවාහය ගැන කතා කරනකොට දැන් සමහරට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පොරොන්දම් නොගැලපීම. විශේෂයෙන්ම ඕකනේ මූලිකව බලපාන්නේ අපි කියමු ආදර සම්බන්ධතාවයන් බඳින සම්බන්ධතාවයකින් කසාද බඳින්න සූදානම් වෙලා ඉන්න තරුණ යුවලකට ප්‍රධානම සාධකය උන්ට මිල මුදල් වාහන යාන වාහන නෙවෙයි. ඒක බාධකයක් වෙන්නේ මේ පොරොන්දම සහ කේන්දරය. එතකොට මේ ඇත්තටම ජ්‍යොතිෂ බලපෑමක් තියනවද මේ විවාහයට සම්බන්ධයක් තියනවද? ඔව්. විවාහයට විතරක් නෙමෙයි ගාමිණී මාතරගේ මහත්තයා මුළු මහත් මනුෂ්‍ය ප්‍රජාවටම ඔව්. මෙදත් කතා කරා పూర్ව සසර භවය තුල ඔබ හෝ මම කරපු කුසල් අකුසල් අනුව තමයි අපේ මේ ජීවිතයේ ක්‍රම විකාශන සිදු වෙන්නේ. එය තාරකා විද්‍යාවත් එක්ක. ඔව්. పూర్ව සංසාර භවයේ ගියාත්ම භවයේ මරණ මොහොතේ චුතිචිත ඇති සිටිල තමයි ඊළඟ ආත්මය සඳහා ප්‍රසන්දචිත්ත වෙන්නේ. සිදු වෙන්නේ. ප්‍රසන්න චිත්තේ අනුව තමයි කර්මාරූපව යුක්ත අනුකූල මාතෘ කල්ලට ඇවිල්ලා අම්මා කන කැමේ අම්මගේ රස්නේ අම්මගේ උස්නේ දරුවා වතුර බෝතලයක් ඇතුලේ බැලුමක් ඇතුලේ හැදෙනවා. හැදිලා වැටලා විශ්වයට මුසු කරන මොහොත තමයි අත් දෙක මිට මොළ කකුල් දෙක බකලා ගහගෙන තමයි මිනිස් මනසෙක ඉපදෙන්නේ. මේක දිගෑරියත් නවාගත. එතකොට
මේ අනුවම තමයි මේ අපේ ජීවිතය කෙසේ ගත වේද කෙසේ පවතීද කියන කතාව විකාශනය වෙන්නේ. එතකොට යම් කෙනෙකුට විවාහයක් උරුම නැත්නම් විවාහ වීමට නොහැකිතාවය පවතිනවා. ඔව්. එතකොට විවාහය කියන්නේ නීත්‍යානුකූල විවාහයක්. නෛතික අයිතියක්. දැන් එතන මගෙන් ප්‍රශ්න ආවේ වුණ කට්ටිය ආවේ. ඉතින් අපි විවාහ වෙන්න නැතුව ජීවත් වෙන්න ඕනේ කියලා කියයි. ඔව්. කොලේ අස්සම් කළා නැහැ. ඒතර කොලේ අස්සම් නොකර විවාහ වෙන ඒවාක් තියෙනවා. කොලේ අස්සම් කළ විවාහ වෙන ජීවිත ගත කරන ඒවා තියෙනවා. බොහෝ ඒ ගම්බද පළාත්වල මේ විවාහය ලියාපදිංචිලා නැතුව ජීවිතේ සාර්ථකව ගෙවන මේ යෝලවල් ඉන්නවා. ඔය එයාට ඇයි ඒක වෙන්නේ? එයාට ඒක නීත්‍යානුකූල උරුමයක් නැහැ ඒක. නෛතික අයිතියක් නැහැ. එතකොට මිනිහෙකු දැන් ඔබතුමාගේ වාහනේ ඔබතුමාට තියෙනවා ලියාපදිංචි සහතිකයක්. අපි පොත කියලා කියන්නේ. ඒතර RMB එකෙන් දෙනවා ගාමිණී මාතරේ මහත්තයාගේ ඇඩ්‍රස් එක දාලා මේ වාහනේ ඔයාගේ නමට ලියලා දෙනවා. ඒතකොට නෛතික අයිතියක් තියෙනවා. කවුරු හොරගම් කරන්නේ කියෝ? ඔව්. ඔයාට ඒක නැවත ලබා ගන්න පුළුවන් හම් හොයාගත්තොත්. ඔව්. ඒතර විවාහයේදී දැන් අපි කියමුකෝ අස්සන් නොකර කසාද බැඳලා ඉන්න එකගේ ජීවත් වෙන එකගේ කාගෙන ඉන්නවා. එතකොට යම් විපත්තියක් වෙච්ච වෙලාවට පුරුෂයාට දේපල හිමිකම තියනවද? නෑනේ. එතන මොකද වෙන්නේ? එතකොට ඒක පවුලේ අයට බෙදලා යනවා. එතකොට මේ නෛතික අයිතිය කියන්නේ මේ බැඳීම ඇති වෙන්නේ මේ ස්ත්‍රියට හෝ පුරුෂයට විතරයි. විතරයි. ඒ කියන්නේ බලහත්කාරම් කරන්නේ නෑ. ඔයා අර ගැනිට hina වෙන්න එපා. තමුසේ අර මිනිහත් එක්ක hina වෙන්න එපා. ඒක ඇති වෙන්නේ නෛතික අයිතියත් එක්ක. එතකොට දැන් ඔය පොරොන්දම් ගැලපුණ පමණින්ම පොරොන්දම් ගලපනවනේ විවාහවලදී. පොරොන්දම් ගලපන පමණින්ම විවාහ සාර්ථක වෙනවද? නෑ. මම පොරොන්දුට විරුද්ධ කෙනෙක්. පොරොන්දම් බොරුවක් කියලා ඔප්පු කරන ඕන තැනක. හේතුව තමයි මේ සාස්ත්‍රය ඇහැලු කිරීමක් නෙමෙයි මේක ඇත්ත කතාව. ගාමිණී මහත්තයා පොරොන්දමක් සුබ පමණින් ඔබ ටිකක් දරුණු ප්‍රකාශයක් කරන්න. ඔව් දරුණු ප්‍රකාශයක් කරන්නේ. ඔබතුමාට මගේ වීඩියෝස් වල කියලා බලන්න පුළුවන් මගේ ප්‍රකාශ ගැන. ඉතින් පොරොන්දමක් සුබ පමණින් කිසිදු විවාහයක් සාර්ථක නැහැ. පොරොන්දමක් අසුබ පමණින් කිසිදු විවාහයක් අසාර්ථක නැහැ. මේ විවාහය සාර්ථක හෝ අසාර්ථක වෙන්නේ මම තව උදාහරණයක් කියන්නම්. අපේ ගොඩක් දෙමව්පියෝ තමන්ගේ දරුවට විවාහ යෝජනාවක් ආවම දෛවඥ කරා යනවා පොරොන්ද පරීක්ෂාවක් කරගන්න. මේ පොරොන්ද පරීක්ෂා කරාව ගිහිල්ලා ඒ පොරොන්දන් 20න් 20යි නේ තියෙන්නේ. ඔව්. නැකත පදනම් කරන 15ක් නැත්නම් පරිබාරු 5ක් කරද්දී පොරොන්ද 20 හැදෙන ගාමිණී මහත්තයා. ඒතකොට මේ පොරොන්ද 20 බලලා දස පොරොන්දම් බලලා තීරණය කරනවා මේ දරුවට විවාහ වෙන්න සුදුසුයිද නැද්ද? එතකොට ඕ කියන තැනට ආවට පස්සේ කවුරුවත් බලන්නේ නැහැ මේ දරුවෝ දෙන්නගේ ජීවිතය අල්පායුෂද මධ්‍යායුද පූර්ණ ආයුෂද කියන කතාව. දැන් ඔබතුමා හැවුවෙත් මගෙන් පොරොන්දම ගැනනේ. ඔව්. පොරොන්දම තියා මොන මගුල බලන්නත් හත්තලාමේ තියෙන්න එපාය ආයුෂ තියෙන්න එපාය ඒකට. ඔව්. පැහැදිලිද? අනිවාර්යෙන් මම මේ කතා කරන විදිය ඔව්. ඒක මොනවද හිතන්න එපා. එහෙනම් පූර්ණ ආයුෂලාභියෙක්ද අල්පායුෂලාභියෙක්ද මධ්‍යායුෂලාභියෙක්ද කියලා අපි බලා ගන්න. ඒක බලන්නේ නැතුව අපි තීරණය කරන 20 පොරොන්දමෙන් හෝ දස පොරොන්දමෙන් අෂ්ටපුර පොරොන්දමෙන් මගේ දුවට ඔබතුමාගේ පුතා පොරොන්ද මනුව ගැලපෙනවද කියලා. ඔව්. ඉතින් ඕක ඇත්තටම අඥාන ක්‍රියාවක්. ඔය ලග්න අනුව පොරොන්දම් ගැලපීම තියෙනවනේ දැන් මතයක් තියෙනවා මම අහලා තියෙන මතයක් සිංහ ලග්නෙට මකර ලග්නේ යා වෙනවා කියලා. හොඳයි කියලා. ඔව්. එහෙම එකක් තියෙනවද එහෙම? නෑ රාශියෙන් රාශි වශ්‍ය වීමක් තියෙනවනේ. ඔව්. මේ මොනව කරත් ගාමිණී මහත්තයා ඔව්. විවාහය කියන්නේ ඔබම කල්පනා කරන්න දැකලත් නැති ඔව්. අඳුරන්නෙත් නැති නෑයිකුත් නොවන කොහෙවත් ඉන්න ගෑණියෙක් හා පිරිමියෙක් දැක්ක මොකද හිතෙන්නේ?
ෂෝක් මට හිතෙනවා මෙයා කසාද බඳින්න මට මෙයා ගැළපෙනවනේ. ඇයි මෙහෙම සිතුවිල්ලක් එන්නේ? ඒ සංසාරික පුරුදු. දැන් හොඳ උදාහරණයක් කියන්නේ මම ඉස්කෝලේ යනකොට කෙල්ලෝ දෙන්නෙක් කියලා වුණා. දැන් ජ්‍යොතිර්වේදී කියලා කවදාවත් කියන්නේ නැහැ ඔව්. නේ. මම ගාමිණී මහත්තයා ගැනලම දෙන්නෙක් කියලා වුණා. හැබැයි මේ දෙන්නම කසාද බඳින්න උන්නේ නැහැ මට. ඒ කියන්නේ එකවර දෙන්නෙක් එක්කද? එකවර නෙවෙයි මාර කතාව නේ හදන්නේ. එහෙම නෙවෙයි. දැන් මගේ ජීවිතේ A level කරද්දි තමයි මම ඔව්. ප්‍රේම සම්බන්ධය පැටලෙන්නේ. ඔව්. ඉතින් මම ගැනලම දෙන්නෙක් එක ආදරය කරනවා. පළවෙනි එක කැඩලා යනකොට දෙවෙනි එකත් යාළුවනේ. ඒක සාමාන්‍ය ස්වභාවයනේ ඒක. ඔව් ඔව් ඔව්. ඉතින් එහෙම වෙලා මම බඳින්නේ වෙනස් කෙනෙක්. වෙනත් කෙනෙක්. දැකලත් නැති, දන්නේ නැති, අඳුරන්නේ නැති කෙනෙක් මම කසාද බඳින්නේ. ඇයි එහෙම වෙන්නේ? ඒ තමයි සසර උරුමේ ඔබට මට. සංසාරික පුරුදු. සංසාර පුරුදු. ඒතකොට විවාහ සිද්ධ වෙන තේ වගේ. එතකොට අර දෛවඥ ගාවට ගිහලා බලුවට පස්සේ දෛවඥ කියනවා පොරොන්දම් සුබයි දෙන්න කසාද සුදුසුයි කියලා. හැබැයි ඊට එහා පැත්තේ බලන්න ඕනේ පළවෙනි කාරණාව තමයි මේ එන දරුවෝ දෙන්න දීර්ඝායුෂ විඳිනවද? පූර්ණායු ලාභියෙක්ද? මධ්‍යායු ලාභියෙක්ද? අල්පායුෂ ලාභියෙක්ද? එතන විවාහයෙන් පස්සේ ගාමිණී මහත්තයා මේ දෙන්නට මොන වගේ රෝගාබාධ වැළඳේද? හදිසි මාරක විපත්ති ඇති කරයිද? එතකොට ඒ ස්ත්‍රියට හා පිරිමි දරුවට දරුවන් ජාතක කරන්න වදන්න වාසනා ගුණේ පවතීද? ඔව් මොන දේ තිබ්බත් ආයුෂකෙට නම් මොනා කරත් වැඩ තීරුමක් නැහැ නේ. එතකොට ජාත ශක්තිය තියේද? ඔව්. වදන්න ශක්තිය තියේද? එතකොට දරුවෙක් බිහි කරන්න මෙයාගේ ගර්භාෂය සුදුසුයිද? ඒව අන්තර්ගත වෙලා තියෙනවද? 900ක් ක්‍රිෂ්ණමූර්ති. ලංකාවේ ඕන ජෝතිර අභියෝගයි. පුදුමාකාර විශයක් මේක. මොකද මහ ජෝතිෂයෙන් බැහැර වෙන හේතුව ක්‍රිෂ්ණමූර්ති වෙන හේතුව මේ කතාව. ඒතකොට ඒ වගේම තමයි පරපුරක් හදාගන්න ජීවත් වෙන්න පුළුවන් තරම් ධනයක් විවාහයෙන් පස්සේ සිදුවේද? ඒක සිදුවෙන්නේ විවාහයෙන් පස්සේ නෙමෙයි. මං කව පූර්ව සසර භවයේ ඔබ හෝ මම කරපු කුසල අකුසල. මරණ මොහොත චුතිය සිටිවිල්ල. දැන් මම ඒ කාරණා තමයි අදාළ වෙන්නේ. මාතර දෙවුන්දර තුඩුවේ ඉඳලා ඔව්. කොළඹට එනවා 96. මම රස්සාව කරන ශ්‍රී ලංකා වරාධිකාරී. මම A level ලියන්නේ 96 9යි 4. 9 2 වරාය රස්සාව හම්බ වෙනවා මට. රස්සාවෙන් අස්සෙලා 2009 අස්සෙනවා මේ විෂයට. මොකද මේක පරපුරේ නැති වෙලා යෑමත් මේ විෂයේ හොරු බිහි වෙච්ච හින්දා මේ විෂය මිනිස්සුන්ට විශ්වාසය නැති වීම තුලත් මම මේක රිසර්ච් කරන පරීක්ෂා කරනවා. ඔව් මේ પરම්පරාව අනාදිමත් කාලයක සිටින යකදුරන්. යකදුරන්ගේ පැවතෙන પરම්පරාව. විශේෂාරවත් තියෙන પરම්පරාවක් වෙදකමත් එක. එතකොට මේකත් මම විරුද්ධ වුණ ගොඩාරියක්. තරක කරමු කොල්ලගේ වස්සගේ වයසනේ. ඔව්. වස්සගේ වයසේ ස්වභාවය මේක. එපා කූදේ කරන එකනේ. එතකොට මේකත් එක්ක ගොඩක් රණ්ඩු වුණා. බලපෑම් ඇති කර මේක බොරු කියලා ඔප්පු කරන්න බෑ. එහෙනම් මේක රිසර්ච් කරන්න පටන් ගත්තා. පරීක්ෂණ තියෙන හවුච් තමයි මහ ජෝතිෂයෙන් බැහැර වෙලා ක්‍රිෂ්ණමූර්ති කියන ශාස්ත්‍ර ඉන්දියාව අපේ රීක ජෝතිෂ ලංකාවේ තිබිච්ච දෙයක්. අපි ගොඩක් දේ ලිකුණු જાතියක් නේ. ඔව්. ඉන්දියාවෙන් තමයි හොයාගෙන අන්තිමට. ඉතින් ඉන්දියා මේක රිසර්ච් කරනවා. මම භෞතිකවාදියෙක්. මේක ඇත්තටම සත්‍ය විෂයක්. එහෙම නැකෝ මම ඔප්පු කරනවා තැනක. අභියෝගාත්මක කර. ඒ වගේ ඒක නිසා විවාහ පොරොන්දම් බැලීමේදී හොඳට මතක තියාගන්න ඔබ යන්න දෛවඥයෙක් කරා. 20 පොරොන්දම දිහා බලලා, දස පොරොන්දම දිහා බලලා, අෂ්ටපුර පොරොන්දම දිහා බලලා විවාහයට සුදුසුයි කියන තැනට එන්න එපා කවදාවත්. ඔන්න බලා සිටින තරුණ තරුණියන්ට මූලිකව ගන්න තියෙන સિદ્ધාන්තය තමයි මෙතුමා මේ ප්‍රකාශ කරන්නේ. කියන්නේ. එතකොට එතන බලන්න ඕනි විවාහයෙන් පස්සේ පවතින දසාකාල පරිච්ඡේදය. මේ දරුවන්ට කෙසේ බලපාවිද? ඒක නොබලා තීරණය කරනවා මේ දෙන විවාහ සුදුසුයි මේ දෙන විවාහ සුදුසු නැහැ කියලා. 20 පොරොන්දමෙන් පොරොන්දම් 16ක් 12ක් සුබ වෙලා විවාහ ජීවිතේ කැඩී බිඳී ගිය ප්‍රමාණය ගාමිණී මහත්තයා අනන්ත අප්‍රමාණයි. පොරොන්දම් අසුබ වෙලා
බොහොම සාර්ථක පෞල් ජීවිත ගත කරන ප්‍රමාණය අනන්ත අප්‍රමාණයි. ඒකට උදාහරණ තමයි මම පොරොන්දු බොරුවක් කියලා ඔප්පු කරන හදපු කෙනෙක්. මම හිතුවක්කාර විදියට කසාද බැඳපු මිනිස්සෙක්. ඔබේ පොරොන්දම් ගැලපීම නැහැ. බැලුවේ නැහැ. කිසිම දෙයක් බැලුවේ නැහැ. ඇත්තටම මගේ පොරොන්දම තමයි ඒක හොඳ උදාහරණයක් කියන්න. ගමිනත් මගේ නෝනා හරි කැමති බෝංචි කන්න. මගේ අකමැතිම කෑම බෝංචි. හරි. මගේ අකමැතිම කෑම බෝංචි. පුදුමාකාර කේන්ති යනවා මට බෝංචි දැක්කම. මොකක්ද දන්නේ ඒක තමයි කර්මවල යෙදෙන විදිය. දවසක් ගෙදර අපේ නෝනා මගේ නෝනා අපේ කිව්තු ඔයාලගේ තිකනේ මගේ නෝනා බෝංචි වෙලා මට කෑම පතර බෙදලා තියෙනවා. මං කිව්වා මේ හැමදාම මේ මගුල වෙනවනේ කිව්වා විතරයි කේන්ති ගිහිල්ලා ආර්ථික වීසි කරලා ලොකු කතන්දරයක් ගෙදර ඉතින් දන්නෝනේ. ඔව් ඔව්. ඉතින් මොනෝ කරන්නද මම කර එකම දේ තමයි දැන් සාමාන්‍යයෙන් අපි දෙන්න තමයි එළියට ගිහිල්ලා එළවලු ගේන්න යන්නේ. දැන් මේ වගේ තැනකට ආවෙ නම් නෝනා හැත් එක තමයි හැමතැනම ඇවිදින්නේ. යන්නේ ජීවිතේ මේ එයා දරුවෝ. එතකොට කඩේට ඉස්සෙල්ලම ගිහපුවම මං ගන්නේ බෝංචි. සුදු බොංචි කිලෝ 1යි කොළ බොංචි කිලෝ 1යි. බොංචිත් වර්ග 12ක් කියලා තියෙනවා ඈ. ඒ නෝනා කැමති නිසා. ප්‍රශ්නේ තියෙන බොංචිනේ. ඔව්. ඔව්. එතන මම කරන්නේ එයා කැමති දේ. එතකොට මම තෝරගත්ත එක දෙයක් තමයි ඉස්සෙල්ලා හොයාගන්න තමුන්ගේ සහකාරිය කන්න කැමති මොනවද කන්න අකමැති මොනවද යන්න කැමති කොහෙද යන්න අකමැති කොහෙද කතා කරන්න කැමතිම කතා කරන්න අකමැති මොනවද අඳින්න කැමති අඳින්න අකමැති මොනවද සෙක්සුවල්දී කායික පැත්තේදී කැමති විදිහ හොයාගන්න ඕනේ. ඒතකොට මේ සහකාරියක් දැනගන්න තමුන්ගේ මහත්ය කන්න කැමති කන්න අකමැති යන්න කැමති යන්න අකමැති කතා කරන්න කැමති කායිකව එකතු වීමද ලිංගික එකතු වීමද කොහොමද කැමති හොයාගන්න. එතකොට පෞල් ජීවිතේ සාර්ථකද අසාර්ථකද? සාර්ථකයි. එතකොට පොරොන්දමක් අසුබ වෙච්ච මිනිස්සු මේක අවබෝධ කරගත්තොත් පොරොන්දමක් සුබ වෙච්ච මිනිස්සු මේක අවබෝධ කරගන්න නැතුව මොකද වෙන්නේ? ඔව්. මේ ප්‍රශ්නේ. එතකොට මගේ විශේෂ පොරොන්දමක් තියෙනවා. ඒ පොරොන්ද තමයි මේ 8ක් තියෙනවා. මේ 8 තමයි මම එදා පැහැදිලි කරා සූර්යගේ තාප ශක්තියත් සෙනසුරුගේ තාප ශක්තියත් ඇති වෙලා ගමිණී මහත්තයා ඇති වෙනවා විමුක්තිගාමික හැඟීම. දැඩි බව විමුක්තිය. එතකොට මේ දැන් සෙනසුරුගේ බයයිනේ. ඔව්. සෙනසුරු තමයි අංක විද්‍යාවේ අයිති තියෙන 8 number 8. එතකොට සූර්යගේ තාප ශක්තිය සෙනසුරු තාප ශක්තිය තුළ තමයි මේ ඇති වෙන්නේ මේ තුළ විමුක්තිගාමික හැඟීම. දුක ඇති කිරීම දුක නැති කිරීම. එතකොට මයිගාව තියෙනවා මේ සෙනසුරු බලපෑමෙන්නේ ගොඩක් දේවල් ඇති කරන්නේ. සඳුගේ බලපෑම සෙනසුරු බලපෑමයි. ගොඩක් පොරොන්දම් බලන්න ආපු කේන්දරات විවාහ වෙච්ච ගොඩක් අය කේන්දරات බලලා තියෙනවා මම ඇත්තටම කුජගෙවත් දැන් කුජට හා සිකුරුනේ ගොඩක් කට්ටිය බය. ඔව්. මේ දෙන්නගේ නෙමෙයි. සඳුගේ හා සෙනසුරුගේ බලපෑම එක්ක විවාහය අසාර්ථකව සාර්ථක වෙලා තියෙනවා. එතකොටම තාරුක මහත්තයා මෙහෙම එකක් තියෙනවා දැන් අර අපි අහලා තියෙනවා දැන් මේ ශනි හතේ සිටීම විවාහයට සුදුසු නැහැ කියලා. ඔව් මම එතෙන්ට එන්නම්. තව පොඩ්ඩක් එන්න ආයෙත් එන්න. එතකොට ගාමිණී මහත්තයා මේ පොරොන්දම තමයි ආදරය, සෙනෙහස, දයාව, කරුණාව, මෛත්‍රිය, ගරුසරුකම ඇතිකම හා අන්‍යෝන්‍ය අවබෝධය හා ඒකින් තමයි පිළිගන්නේ මේ 8. ඔබතුමාගේ නෝනට කේන්ති යන මොහොතක ඔබතුමා කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? ආරවුලක්. ඔබතුමාට කේන්ති යන මොහොතක ඔබ නෝන කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? නෝනට කේන්ති යන වෙලාවට ඔබතුමා කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? ලොකු ආරවුලක්. එතකොට දෙදෙනා ගරු කරන්න ඕනේ. දැන් ආදරයට මගේ නෝනට මම ඔබ කියලා කතා කරන්නේ. මේ වරෙන් බම් මාත් එක්ක යන්න. කොහොම කතා කරන්නේ? ඒ මගේ හින්දා. දැන් ඔබතුමාට මම ඔබ කියලා කතා කරන්නේ නැහැ නේ ගාමිණී මහත්තයා. ඔව්. එළියද අපි දෙන්න වෙනම කතාවක්. ඔව්. ඒක හරි. හරි. එතකොට මෙතන මේ බැඳීම විවාහයකදී පොරොන්දමක් මත විවාහයක් සාර්ථක කිරීමටත් අසාර්ථක කිරීමත් නොහැක. තාරුක මහත්තයා ඔබතුමා ඉස්සෙල්ලා ප්‍රකාශයක් කරා ජන්ම කේන්ද්‍රය අනුව විවාහයක් හිමිද නැතිද කියන එක ගැන මේ කියන්න පුළුවන් කියලා. දැන් එහෙම තියෙනකොට විවාහය පමාවීම ගැන දැන් ඇත්තටම විවාහයක්
අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා විවාහ වෙලා තේරුමක් නැහැ නේ. හොඳම වයස ගිහිල්ලානේ මේ මිනිස්සයාගේ. එතකොට දැන් එහෙම වුණාම ඇත්තටම දැන් විවාහය එහෙම ප්‍රමාද වීමක් තිබුණොත් මොකද්ද කරන්න පුළුවන් දේවල් තියෙනවද විවාහ ඉක්මන් කිරීම සඳහා? ගාමිණී මහත්තයා මම ඔය කියු කතාවකට මම සතුටුයි. අවුරුදු 45 50 ගිහිල්ලා. ඇත්තට විවාහය සාර්ථකයි ඒ කාලේ. ඇත්තට විවාහය සාර්ථක වෙන ගාමිණී මහත්තයා ඒ කාලේ. ඒ කාලේ. ඒ කියන්නේ දැනුමෙන් මුහුකුරා ගිහිල්ලා බොහොම පරිණත අත්දැකීම් සහිතව. බස්ස ගිහිල්ලා ගොනා ගිහලා බස්සනේ එන්නේ. ඔව්. 45 පස්සේනේ බස්ස එන්නේ. ඔව්. හරිද? ඒ කාලේ ඉතින් හොඳට කාලවිල ජොලියේ ඉන්නනේ තියෙන්නේ. ඔව්. පැහැදිලිද? ඇත්තටම මම කැමතියි. බාහිර ප්‍රශ්නත් අඩුයිනේ. මානසික ප්‍රශ්නත් අඩුයි. අඩුයි. ඉතින් ඇත්තටම 45න් පස්සේ තමයි විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ. පවණක්ලාට ෆස්ට් මැරේජ් එක අසාර්ථකයි. ඔව්. සෙකන්ඩ් මැරේජ් එක අසාර්ථකයි. ඔව්. සෙකන්ඩ් මැරේජ් එක තර්ඩ් මැරේජ් එක තමයි සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ 45න් 50න් පස්සේනේ ගොඩක් දුරට වෙන්නේ. එතකොට අර මං හිතන්නේ ගොඩක් වෙලාවට අර හික්මීමත් ඇති වෙලා නෙන්නේ. මිනිහෙකුට බොහොම සංවරලා ජීවිතේ. ගාමිණී මහත්තයා ඔකලම විශ්ව කතාව තමයි. ඔව්. අවුරුදු 16 34 අතරේ තමයි වස්සගේ වයස යන්නේ. ඔබතුමාම කල්පනා කරන්න. කොච්චර එපා කිව් දේවල් කරාද? මම කොච්චර එපා කිව් දේවල් කරාද? 34න් පස්සේ වස්සගේ වයස යන්නේ. වස්ස කියන්නේ ඔය පයින්ව දඟලන එනගන්න මරා ගන්න ඕනේ. එතනින් පස්සේ නම ගුණා. ගුණා කියන්නේ කාටද? බරාදින කාලේ. ඔව්. බරාදින එක තියෙනවා 34න් පස්සේ. මේක 45ක් වෙනකම්. ළමයින්ට කඩේ යනවා, නෝන්ට කඩේ යනවා නේද? ඔව්. රස්සාව කරන්න ඕනේ හැමදේම. 45න් පස්සේ නෝ බස්ස. බස්ස කියන්නේ මොකද්ද? තාත්තේ චූටි පුතා මොන්ටිසෝරි එක්ක යනකොට හුංගක යනවා. නෝන කියනවා දැන් ඔය වැඩි රැට කන්න එපා. බැලුවොත් ලයිට් දාලා ගේ ඇතුළේ ඇවිදිනවා. හුංගක ඉන්නවා. මේක ඇත්ත කතාව. 73න් පස්සේ නෝ වඳුරා. ඒ පේන්නේ නැහනේ. අතගාලා බලන්නේ. චූටි පුතුන් බාවද බං. කෙට්ටු වෙනනේ බං. එතන මේ අධිරාත්‍ර මිනිස්සු ගෙවන්න වෙනවා. එතකොට ඒ වගේම තමයි ජීවිතේ 45න් පස්සේ තමයි විවාහයේ සරණමය කාල පරිච්ඡේදය. මොකද දරුවෝ මුණුපුර දරුවෝ දීලා. ඔව්. ප්‍රශ්න ගැටලු අඩුයි. හැබැයි දැන් නම් ප්‍රශ්න ගැටලු වැඩි. මොකද දරුවෝ දීක දුන්නාට පස්සේ අර වයසක අම්මට තාත්තට දරුවන්ගේ ළමයිත් බලා ගන්න වෙනවා. ඔව්. මොකද දරුවෝ දෙමාපිය උගහට තියා ගන්නවා. ලොකු ප්‍රශ්නයක් ඒක. හැබැයි මම නම් කියලා තියෙන්නේ උඹලා වැඩ උඹලා කරගල්ලා අපේ පාඩුව අපිට ඉන්න දීපල්ලා. ඔව් දැන් ඔබතුමා කියන දේ හරි. ඒක හරි නූත් දැන් නව යවුනේ නව යෝන් තරුණ තරුණියන්ට 45 50 වෙනකන් ඉන්න බෑනේ කසාද බඳින්න. ඉන්න බෑනේ. ඉතින් ඒ වයසේ නිසි වයසේදී කසාද සිදු වෙන්න ඕනේ. එතකොට දැන් ඔතන මේ වැරදි පූර්වාදර්ශයක් ගන්නත් පුළුවන්. මේ තුන්වෙනි පාර තමයි කසාදේ හරියන්නේ. එතකොට තුන් පාරක් බඳින්න ඕනේ කියන එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. නෑ එහෙම නෙවෙයි කියන්නේ මම කිව්වේ. මේක තමයි ඇත්ත යථාර්ථය කියලා. ඒතර ගාමිණී මහත්තයා අපි බලන්න ඕනේ ඉස්සරළම විවාහය සුදුසුද මගේ දරුවට. ඔව්. එහෙමනම් මගේ ගාවට එනවනම් ගාමිණී මහත්තයා මම හැමතිස්සම කියන කතාවක් තමයි ඔබගේ මවගේ නැකත අරගෙන එන මගේ ගාවට. ඔබගේ පුතා මයි ගාවට කේන්දරේ බලන්න එනවා විවාහය සම්බන්ධ කරගෙන. හෝ වෙන යම් දෙයකට මම ඉල්ලන එකම දේ තමයි අම්මගේ නැකත මට ඕනි. නැත්නම් අම්මගේ උපන් වෙලා උපන් ස්ථානය ඕනි. උපන් දිනෙත් එක්ක. මොකද වදන්නේ අම්මනේ. ඔව්. තාත්තා කවුද කියලා අපි දන්නේ නැහැ. ඇත්ත කතාව මම කියන්නේ. ඔව්. වදන්නේ අම්මා නම් වැදියේ යුතු එක්කෙනාගේ නැකලා තියෙනවනේ දරුවා ගාව. මගේ අම්මා මාව වැදුවා නම් මගේ කේන්දරය තුල තියෙනවනේ ගාමිණී මහත්තයා මගේ අම්මගේ නැකත. ඔව්. සුළුමවත් ඉන්නවා. මම මහාන වුණොත් ඔව්. මම මහාන වෙන යන පන්සලේ ලොකු හාමුදුරුවෝ නැකත මගේ කේන්දරය තුල තියෙනවා. ඒ අභියෝගයක් මේක ලොකු අභියෝගයක්. මම කසාද බඳිනවා නම් ඔව්. කසාද බඳින නෝනගේ නැකත තියෙනවා මයි ගාව. නෝන විතරක් නැන්දම්මගේ නැකතක් තියෙනවා ගාමිණී මහත්තයා. මේක විද්‍යාත්මකයි. එතකොට තමුන්ගේ දරුවෝ විවාහයක් උරුමද නැද්ද? සාමාන්‍ය ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේදී විවාහයක් උරුමද නැද්ද කියලා කියන්නේ සත්වෙනි භාවයේ උපස්ථානාධිපති. දැන් සත්වෙනි භාවය කියන ඔබතුමාගේ සත්වෙනි භාවය කියන මොකක්ද? සත්වෙනි භාවයෙන් තමයි කාලාත්‍ර ස්ථානය වේදනා විඳීම ස්ථානය. එතකොට හවුල් කටයුතු ඔබත් එක්ක වැඩ කරන හවුල්කාරයෝ ගැන කතා කරන්නේ කේන්ද්‍ර 7 වෙනි. ඒ 7 වෙනි බව උපස්ථානාධිපති යම් ආකාර 7ට හෝ 5ට හෝ 11ට හෝ 2ට 7ට හෝ 5ට 11ට හෝ 2ට සම්බන්ධයක් වෙන්න ඕනි විවාහයක උරුමකමක් කියන්නේ. නිවේදකත්වයේ දැරීම.
දැන් නිවේදකත්වය කියලා හිනේ. දැන් ඔබතුමා සිංහලෙන් එනවුන්ස් කරනවා. මම දෙමළෙන් එනවුන්ස් කරනවා. ඒතර ඔබතුමාගේ පැත්තේ වෙනසක් තියෙනවා. ඔබ සිංහලෙන් කියනවා මම දෙමළෙන් කියනවා. ඒතකොට නිවේදකත්වය කියන්නේ නිවේදනය කරනවා. ඒ ස්ථානය හඳුන්වා දෙනවා. right? එතකොට හත්වෙනි බව උපස්ථාන යම් ආකාර 7ට 5ට 11ට දෙකට සම්බන්ධයක් නම් ඒ ජන්මේ විවාහයක් උරුමයි. එතකොට 7 හෝ 5 හෝ 2 හෝ 11 කියන්නේ මොනවද? මම මේ උගන්වනවා දැන්. 11 කියන්නේ එම පුද්ගලයාගේ නෛතික අයිතිය. 7 කියන්නේ කාලාත්‍ර ස්ථානය. හවුලට එකතු වෙන එක්කෙනා. දැන් අපි 3 දෙනාම එකතු වෙනවා. 2 කියන්නේ පවුලට අලුත් සමාජික එකතු වීම. කුටුම්බය. 5 කියන්නේ මොකද්ද? ලිංගිකත්වය හා ආදරය. එහෙනම් 5න් ඇති වෙන්න ඕනේ අපිට යම් කෙනෙක් දැක්කම මට ආදරයක් ඇති වෙන්නේ. ඒ ආදරය ඇති වෙන අපි කියන්නේ විවාහයේදී ආදරය ඇති වෙන්නේ. ලිංගිකත්වයේ පළවෙනි හේතුව. එහෙනම් මේ කවුරුත් කතා කරන්නේ නැහැ මේ ක්‍රිෂ්ණමූර්ති කතා කරන්නේ නැති පැත්ත මම කියන්නේ. මේ රිසර්ච් මගේ පරීක්ෂණයක්. ඒතර 5 සම්බන්ධයක් වෙන්න ඕනි. විවාහයේ කාමුක පැත්ත, රාගාධිගත පැත්ත ආදරය ලැබෙන්න. මම කියන පුද්ගලයාට ආදරය කරන්න හිතෙන්නේ 5න්. ගාමිණී මහත්තයා ආදරය කරන්න හිතෙන්නේ මට මගේ 7න්. 7 6 11. මගේ ලග්නය හා 5. ලග්නෙන් 5 වෙන්න, 7 වෙන්නේ 5 වෙන්නේ 11 වෙන්න. මේක මාරු විශයක්. එතකොට මේක ඇති වෙන්න ඕනි විවාහයක් සිද්ධ වෙන්න. එහෙම නැති කෙනෙකුට විවාහ වීමට නීතියන් විවාහ වීම නොහැක. කවුරු කෙනෙක් ඉඳගෙන ඉන්න පුළුවන් තියාගෙන ඉන්න පුළුවන්. සුද්ධ සිංහල භාෂාවෙන් කිව්වොත්. හැබැයි නෛතික අයිතිය ගන්න බෑ. ඒතර විවාහයේ ලොකු කුල් බාධා තියෙනවා. මොනවද බාධා? මේ බාධා කියන්නේ පුර සංසාර භවයේ මේ නොදැන ආපු ගමනක් නෙමෙයි තියෙන්නේ. ඔව්. නොදැන ආපු ගමනක සම්දිස්ථාන මේ තියෙන්නේ. පුරු සංසාර භවයේ නොදැන කරපු විවාහ කැඩීම් බිඳීම් හේතු කරගෙන මේ ආත්ම භාවය තුල අපිට විවාහ නොවී ඉන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි මම 3 පාරක් මහාන වෙන්න යනවා. පොඩි කාලේ මහාන වෙන්න යන ඉල්ලනවා. මහාන වෙන්න යන්න දෙන්නේ ගෙදර කොල්ලෙක් නෑ කියලා. ඊට පස්සේ යම් කාලයක ජීවිතය අවබෝධ වුණා පස්සේ මහාන වෙන්න යනවා. මහාන වෙන්න බෑ තව යුතුයකම් ටිකක් කරන්න. 2002 ඒ කියන්නේ ඔබේ සෝකමැත්තෙන් තමයි සෝකමැත්තෙන් 2002 මහාන වෙන්න හිතීරණය කරනවා. ඒතර මම කසාදවල මට දුවෙක් ඉන්නවා. ඒතර මම කල්පනා එකම දේ තමයි මම මහානොත් තනිකරම මේ දරුවන්ගේ ජීවිත අනාතයි. මගේ නෝනගේ තරුණ ජීවිත අනාතයි. හැබැයි මම ධර්මානුකූලව කරන වටිනාකම් කියලා දාගෙන ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේලාට මම ධර්මය රකින්නවා. මම ඒක ඕන තැනක් කියනවා. එතකොට කර්මාරූපව මට මහාන වෙන්න බෑ. ඇයි මේ සසර ගමනේ මම මේ දේ විඳගෙන යන්න වෙනවා මට. මගෙන් තියෙන යුතුයකම් සමාජයට දෙන්නම් වෙනවා මට. ඒ නිසා විවාහයේදී වෙන්නා වූ පුරු සංසාර භාවයේ කරපු අකුසල කර්ම වල බලපෑමක් මේ ආත්ම භාවයේ භුක්ති විඳීම තුල තමයි අපි ඔබතුමා මට ඉස්සෙල්ලා කිව්වා අර ශනි හතේ සිටීම ගැන කතා කරා. ශනිගෙන් පස්සේ කුජරත් වෙනවනේ ඔබතුමා. කුජරත් වෙනවා. කුජ හතේ සිටීම. තුල විවාහයට දෝෂයක්ද? ඒතර කුජ හතේ සිටීම විවාහයේ පොඩි දෝෂයක් තියෙනව නැත්තේ නෑ. බෞම දෝෂනේ. සෙනසුරු හිටීමත් දෝෂයක්. ඇත්තට මේ කුජගෙන්ම නෙමි සෙනසුරු හා සඳුගෙන් තමයි මේ දෝෂ ඇති වෙන්නේ ප්‍රබලවම. සාමාන්‍ය මතයක් තියෙනවානේ කුජ 4ට කුජ 7ක්ම. ඇයි මේ එහෙම කියන්නේ? ඔබතුමා කල්පනා කරන්න. කුජ කියන්නේ මම ඉදත් කතා කරා සූර්යගේ තාප ශක්තියත් කුජගේ තාප ශක්තියත් එකතු වෙලා තමයි මිනිහෙක් තුල ඇවිස්සී යන ගතිය හැඟීම උත්පාද ශක්තිය නියෝජනය කරන්නේ. මේ ඇවිස්සී යන ගතිය කියන්නේ තමුන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය තියෙන කුජගෙන් බලපෑමක් එක්කනේ. ඔව්. එතකොට අපි දෙයක් දැක්කම බොහොම දරදඬු වෙනවා. මේක මට කියන්න පුළුවන් විදියක් කියනවා. ඒක තේරුම් ගන්නත් ඕන ඔබතුමා. ඔව් ඔව්. රයිට්. එතකොට පුරුෂයෙක් නම් කුජ දෙවැන්නේ සිටීම 12 වෙනි සිටීම 7 8 සිටීම 4 සිටීම කුජ දෝෂය. ඕකනේ කියන්නේ. ඔව්. කුජ චතුරාෂ්ටක. කුජට කියන ග්‍රහයට
4 8 පේනවා. ග්‍රහ දෘෂ්ටි මිති සුමුතා. සියලුම ග්‍රහයට තමුන්ගේ නිතන 7 පේනවා. ඒතර කුජ කියන ග්‍රහයට 12 වෙනි හිටියොත් 7 පේනවා. දෙවෙනි හිටියොත් 8 පේනවා. 4 හිටියොත් ওই බලපෑම් මේ විද්‍යානුකූල වෙන බලපෑම්. විද්‍යානුකූල දෘෂ්ටි. දැකීම. එතකොට පිරිමියෙක් නම් ටිකක් පිරිමියාවේ ටිකක් විශාලයි. ඕකේ. ඔව්. එතකොට මේ කුජ දෝෂේ බලපෑම් ඇති කරනවා කායික පැත්තට වම ලෙන්ගතුයි. උත්පත් ශක්තියනේ. 12 වෙනි ඉඳලා 7 වෙනි දකින්නවා කියන්නේ කාලතර ස්ථානය නම් එතන ඒක ඇවිස්සී යන ගත්තට විඳීම කියන ස්ථානය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. දෙවැන්නේ දැක්කොත් දෙවැන්නේ 8 වෙනි ලිංගික ස්ථානය. දෙවැන්න කුටුම්බයේ නෝනගේ ජීවිතය, මහත්යගේ ජීවිතය 8 වෙනි ලිංගික ස්ථානය. 4 වෙනි ඉඳලා 7 වෙනි කෙනෙක් ලිංගික ස්ථානය. ඒතකොට පිරිමියෙක් නම් පිරිමියා වැඩිව විශාලයි. ඒතකොට කුජ 7 ඉන පුරුෂයෙක්, කුජ දෝෂ තියෙන පුරුෂයෙක්, කුජ දෝෂ තියෙන ස්ත්‍රියක් කසාද බඳිනවා. ඒ ස්ත්‍රියක් නම් යෝනිකුල ගැඹුර ටිකක් විශාලයි. ලින්දට පණිටු හරියන්නේ නැහැ නේ ගමනේ මහත්තයෝ. ඔව්. ලින්දට පණිටු හරියන්නේ නැහැ. එහෙනම් මොකද හරියන්නේ? ජාඩියට මෝඩිය. ගෙදර කොච්චර රණ්ඩු සරුවල් වුණත් මේ අපි කතා කරන්නේ විවෘතව මේ විවෘත මේක කුණුහරුපයක් නේ මේක කතා කරන්නේ නැහැ මිනිස්සු කවුරුවත්. ගැළපීම් සහ නොගැළපීම් අතර තියෙන දෝලණය වෙන මේ වෙනස තමයි මේ කියන්නේ. එතකොට ගෙදර කොච්චර කන්න බොන තිබ්බත් ඔව්. රැට දෙන්න අතර අඬදබර ඇති වෙනවනේ දවල්ට රැට. ඔව්. කායික පැත්තෙන් පැත්තේ රාගදි පැත්තෙන් පැත්තේ උදේට දෙන්න හොඳයි. අර බත් මුට්ටි දෙනවා කියලා කියන්නේ. ඔය කට කහනට කියපුවා නෙමෙයි. ඒතර මේක තෝරගන්න ඕනේ. එහෙම නැතුව මේ කුජ දෝෂෙන්ද තමුන්ගේ සහකාරය මැරුණා. කුජ දෝෂය නිසා නෝන වෙන මිනිස්සෙක් එක ගියා. එහෙම කියන්න බෑ. කේන්දරය තුල තියෙනවා මෙයා බොහොම ගුණගරුක කෙනෙක්ද? ගුණගරුක නොවන කෙනෙක්ද? මේ සියලු සිතිවිලි. ඒතර මම ඔබතුමාට කිව්වා අර 20 පොරොන්දම බලන්නට එහා පැත්තේ එතින් පස්සේ බලපැත්තෙන් ග්‍රහ ගමන ගැන බලන්න කියලා කිව්වා. බලන්න කිව්ව හේතුව ඔන්නෝ කාරණාව. දැන් අපිට චිත්තාරක මහත්මයා දැන් අපිට මේ කේන්දර සටහනක් යොමු කරලා තියෙනවා මේ අපේ අසන්නෙක් මේ වෙලාව එවලා තියෙනවා 1993යි දෙවෙනි මාසේ 8 වෙනිදා. ඔව් ගාමිණී මහත්තයා මට විනාඩියක් දෙන්න. ඔව්. පුබුදු පොළොන්නරුවෙන් තමයි අපිට එවලා තියෙන්නේ. උපන්දින කියන ගාමිණී මහත්තයා මට 1993 දෙවෙනි මාසේ 8 වෙනිදා. 2:08. 8. right. සවස 4යි 93. සවස 4:54 තමයි 16යි 58. 57. 57 නේද? පොළොන්නරුව. පොළොන්නරුව. දැන් ගාමිණී මහත්තයා ඔබතුමා කියව කතාවට කටකලක් හිමියෙක් මේ දරුවා 4:54 ඉපදෙන්නේ. ඔව්. මේකට උදාහරණයක් තියෙනවා මේකෙම තියෙනවා. උපන්දිනෙම තියෙනවා. උපන්දින දරුවගේ 8. 8 කියන සෙනසුරු අයිති. මේක තනිකර මැත්තමැක්ස් මේ ගණන් ශාස්ත්‍රයක් මේක. එතකොට මේ දැන් සෙනසුරු බලපෑම මේක ඇති කරලා තියෙනවනේ. ඔව්. විවාහ ප්‍රමාදී වල සෙනසුරු බලපෑම ඇති කරලා තියෙනවා මේ කේන්දරේ. ඔබ කියන්නේ මේ විවාහේ ප්‍රමාදීමක් තියනද මේ? විවාහ ප්‍රමාදීමක් තියෙනවා මේකේ. තියෙනවා. මොකද 1634 කසන දික්කසන කේන්දරයක් මේක. ඒක මෙහෙර විවාහය කුරුමද? 7 වෙනි බව උපස්ථාන අධිපතිය යම් ආකාරයක 7ට 5ට 11ට දෙකට සම්බන්ධයක් වෙන 7 උපාධිපතිය සිකුරු කියන ග්‍රහය වෙලා බාධක ස්ථාන අධිපතිය නිසා සිකුරු චර රාශි වලට ශනිගේ නැකතක නිසා අන්න මං කිව්වා සිකුරු ශනිගේ නැකතක ඉන්නවා පැහැදිලි එහෙනම් සිකුරු වෙන ප්‍රේණියේ කවුද සෙනසුරු මේක තර්කානුකූල මේ විෂය දැන් මම පැහැදිලිව කියපු කතාව ඔබතුමා දෙන කේන්දරේ මම පැහැදිලිව කතා කරනවා ඔව් මංගු ශනික බලපෑම කැති කරනවා. එතකොට මෙයාගේ අංක විද්‍යානුකූලව 8 සෙනසුරයිති. මම ඉස්සලා කිව්ව සෙනසුරයිති. අයිති. එතකොට 7 උපාදී සිකුරු සෙනසුරු නැකතක ඉන්නවා. සෙනසුරු 7 ඉන්නවා. එතකොට විවාහයක් උරුමයි. විවාහ වෙන්නේ ටිකක් ප්‍රමාද වෙලා. කොහොම විවාහ වුණත් ජාතියෙන් හෝ ආගමෙන් හෝ කුලයෙන් හෝ වයසින් හෝ වෙනසක් තියෙන කෙනෙක් කසල් බඳින්න නැත්නම් මේ සත්‍ය මම නවත්තනවා.
අභියෝගයක්. ආందోලනාත්මක කතාවක් මේක. ඔව්. අභියෝගයක්. එතකොට හම්බෙන්නේ කොහොමද? මේ දරුවට හම්බෙන්නේ එකම වීදියේ එකම නගරයේ එකම දිස්ත්‍රික්කයේ තුල. කවදාත් අහන්න වෙන්නේ නැහැ ගාමිණී මහත්මයා මේ කතාව. සහකාරිය ලැබෙන්නේ. සහකාරිය හම්බෙන්නේ. සහකාරිය හම්බෙන්නේ එකම වීදියේ එකම නගරයේ එකම දිස්ත්‍රික්කයේ තුල. හිතවත්කම මාර්ගයෙන් උසස් අධ්‍යාපන ලබන්න ගිහිල්ලා හෝ විදේශයකෝ විදේශයක ඉන්න අයෙක් සමග ඇරුමක් තියෙන කෙනෙක් හම්බෙන්නේ. එකම වීදියක නගරයේ දිස්ත්‍රික්කයේ තුල. පුදුමයි නේද? හරිම පුදුමයි. ඒ කියන්නේ සියලු දේවල් හිතාම හරිම පැහැදිලි ලෙස ඔබ ප්‍රකාශ කරනවා. හරිම මේ කියන්නේ මේක වෙනවමයි කියලා ඔබතුමා කියනවා. මේක අනිවාර්යයි. මේක නිවැරදි කේන්ද්‍ර සටහන නම් ගාමිණී මහත්තයා ඔව්. මේක හැමෝම වෙනවා. පුතේ උඹට හම්බෙන නෝන මහත්තයාගේ තුනටියෙන් පල්ලෙය කලවේව තට්ටමක බර්ත් මාක් එක තුවාල කරලා තියෙනවා. පියුරක් කියලා උපලබ්බයක තුවාල කරලා තියෙනවා. ඒක ස්ථිරව කියනවා. හැබැයි එයාගේ හම්බෙන සහකාරියගේ මතක තියාගන්න අදෝ මාර්ග අසනීප හදන කේන්ද්‍රයක් මේක. බඩ වේලවයි පරිසම් කරගන්න කියන්නේ. ච්ච. ස්ථිරයි. ඔබතුමා කොහොමද ඔහොම කියන්නේ? ගාමිණී මහත්තයා මම භෞතිකවාදියෙක්නේ. ඔව්. මේ ශේත්‍රෙම බොරු කියලා ඔප්පු කරන හදපු කෙනෙක්. මෙහෙම දෙයක් නැහැ කියලා ඔප්පු කරන හදපු කෙනෙක්. නෑ මම දැකලා නෑ සාමාන්‍ය මේ දෛවඥයෝ මේ ඔය විදිහට ඉතා පැහැදිලිව හරි ස්ථිර වශයෙන්ම මේ ඔය ප්‍රකාශ ඔබතුමාට බලන්න ඕන නම් 2019 වර්ෂේ මම පාස්කුපේ හරිය කියනවනේ. ඔව්. රටේ යුද්ධයක් නැතුව. අනාවේකි. ඉතින් කොහොමද කියන්නේ? තෙල් ප්‍රශ්න 2021 දෙසැම්බර් 17 කියනවා. තෙලින්ගයක් එනවා කියලා. ඔව්. මේ ගණන් මැතමැටික්ස්. මේකේ මොනවත් නැහැ මේ බලන්න. මේකේ තියෙන ඔච්චරයි. මේ කැමරාවට අල්ලපෙන මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඕන තියෙන ටික මේකේ. මේකේ තියෙන්නේ බලන්න. මෙන්න මෙච්චරයි තියෙන්නේ. අනිත් එක තියෙන මේක ඔලු ගෙඩිය ඇතුලේ. පුළුවන් නම් හරලා ගනින්න. අභියෝගයක්. අභියෝගයක් චැලෙන්ජ් එකක්. ඉතින් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ ශාස්ත්‍රය තුල. එහෙනම් මේ ශාස්ත්‍රය නැති වෙලා තියෙන්නේ හැම ශාස්ත්‍රෙම ඇතුලේ තියෙන ගාමිණී මහත්තයා අපේ මිනිස්සු ගඩුපාඩු කරනවා. අඩුපාඩු. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කේන්ද්‍ර විවාහය පරිසම් කරන්න ඕන කේන්ද්‍රයක්. හරි අවබෝධයෙන් කටයුතු කරන්න කියන්නේ මේ දරුවට. මොකද සිකුරු ඉන්නේ සෙනසුර චන්ද්‍ර උපස්ථාන නිසා මෙයාගේ මවහා නැන්දම මැදිහත් වෙන විවාහයේදී. ඒකත් මම ස්ථිරවම කියනවා. මවහා නැන්දම්මා මැදිහත් වෙනවා කියන්නේ මේ ඇඟිලි ගහනවා ජීවිතේට. එහෙම එකක්. විවාහ වුණා නම් ළමයි ඔව්. අම්මලා බලාගෙන නෑ ඇතර වෙලා. මම හොඳ කතාවක් කියන්න ගමනේ මතක කරලා. තව දෙයක්. මම ඇත්තටම කියන්නේ විවාහ වුණා නම්. ඔව්. දැන් ඔබතුමා විවාහ වුණා නම් ඔබතුමා වෙනම ගියක් කරන් යන්න කුලියට හරි. මහගෙදරට යන්න එපා. ඇයි මම එහෙම කියන්නේ? කොහොමවත් ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙන්නේ කොහමද? ඔබතුමා කල්පනා කරන්න. ඔබතුමාගේ අම්මා ඔබතුමාට අවුරුදු 20ක් 22ක් කන්න බොන්න දීලා ළඟින් ඉඳලා තේක දීලා වැඩ කරගෙන ගිහිල්ලා අර කසත් බඳ ලේලි ආවට පස්සේ ලේලි තේක හදලා දෙනකොට අම්මට විචිකිච්ඡාව හැදෙනවා. ඔව්. ඒක ඉස්රි සබ. හැම අම්මම නෑ. දැන් මට බණී. ඔව්. බැන්නත් මේකම් ගොඩක් අම්මලා එහෙම පෙළඹෙනවා. ඒ දරුවට තියෙන බැඳීම් වැඩිකම බැඳීම් වැඩි හින්දානේ. ඒකනේ නැන්දම්මලෙලි ණයම කුටිය වගේ කියලා කියන්නේ. ඔව්. වෙන නැන්දම්මලෙලි හොඳට ඉන්නව ඈ. ගොඩක් නැන්දම්මලෙලි එහෙම වුණාට ගොඩක් නැන්දම්මලෙලි ඔබම සතුටෙන් ඉන්නවා. මොකද නැන්ද මට බැනේ ඊට පස්සේ. ඔව්. ඔබතුමා මාර මිනිස්සුන්නේ කියලා. අනිවාර්යයෙන්ම දැනටමත් බනිනවා ඇති. ඔව්. හරි එතකොට මතක තියාගන්න ඕනේ ගාමිණී මහත්තයා. මොන තේක හදතු ඒක ලේලි ගිලිනු තේක. අම්මට මේක හරි ප්‍රශ්නයක් දැන්. වෙනද පුතා කෑම කද්දී අම්මා තමයි ළඟ ඉඳන් එළවලු ටික බෙදුවේ. දැන් තමුන්ගේ පුතා බෙදම නෝන මහත්තයා ඇවිල්ලා එළවලු ටික බෙදනවා අම්මට විචිකිච්ඡාව හැදෙනවා. බලාගෙන ඉන්න අමාරුයි. ඒ සිද්ධිය සුළු දෙයක් වුණාට ඒ සිද්ධියම ඇති මහගෙදරින් පිටමං වෙන තරම් හේතුවක් වෙනවා. ඕ ළඟ ඇඟේ ගෑවිලි ලෙන්ගතු වෙනකොට කැමති නෑ පොණක් කියලාවට. හොන් තව උදාහරණයක් මම කියන්නම්. අම්මා කැමති ගෙදරින් කන්න. ලේලි කියනවා අපි යන්කෝ අද ගාමිණී අද එළියෙන් කමුක පොඩ්ඩක් ගිහිල්ලා. ඇත්තටම ගාමිණී මහත්තයා අම්මා විතරයි ඉන්නේ. උපකල්පනය කරනවා. ඔව්. අම්මට ඉතින් ලෙන්ගතුකම හින්දා අනේ නෑ අනේ අපි අද ගෙදර උයන් කමුකෝ. දවස් දෙකක් ඔයා ඉන්නවා එහෙම. ඊළඟට නෝන කියනවා යන්කෝ අනේ ගාමිණී යන්කෝ එළියට ගිහලා කමු කාලෙමුකෝ. හැමදාම මේ වැඩේ කරන්න බෑනේ. අනේ අම්මා කන්නේත් නෑනේ අපි දෙතර කියන්නේ හොඳ නෑනේ.
අන්න පටන් ගන්න නෝන මොකද? අම්මත් එක්ක වෛරය පටන් ගන්නවා. අම්ම නිසා තමයි මේ ප්‍රශ්නේ මෙහෙම වෙන්නේ කියලා. පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔබතුමා වැඩ ඇරලා එනකොට නෝන කුස්සියට වෙලා එක්ක මුල්ලක වාඩිලා මුණු පොම්බගෙන ඉඳීවි. අම්මා දොරකඩ ගාවලා පොල්පිට නිකට තියාගෙන ඉඳීවි. අපි මේ කියන්නේ මේ අලුත විවාහපත් වෙන්න ඉන්න යෝල කියන්නේ තරුණ තරුණියන්ට දෙන මේ හොඳ උපදේශයක් දෙන්නේ හොඳ මේක. උපදේශයක්. මේ ඉදිරියට සිද්ධ වෙන්න පුළුවන් දේවල්. මේකෙන් ඇත්තටම මේ තාරුක තේනවන්ද මහත්මයා කියන දේවල් ඔබට උකහා ගන්නත් පුළුවන්. ඔබට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. හැබැයි මම කියන්නේ ඒ කියන දේවල් වල හොඳ දේ ඒ සාරය ඔබ උරා ගන්න. ඔබට යහපතක්ම වෙයි. ඔව්. ඒතර ගාමිණී මහත්තයා ඔන්න පුතා වැඩ ඇරලා එනකොට නෝන කුස්සියේ මුල්ලක වාඩිලා ඉන්නවා. අම්මා දොරකඩ ගාවට වෙලා ඉන්නවා. දැන් කොල්ල ගෙදර එනෝනේ. ඇවිල්ලා ඔන්න වෙනද වගේ ප්‍රතිචාරයක් නැහැ. මොකද කියලා අහනවා. අම්මා රණ්ඩු උනානේ. පුතේ මට ලේලිත් එක්ක ඉන්න බෑනේ මේ කියනවා. කොල්ල මොකද කරන්නේ? උණුින්ද කන්නත් බෑ, කිරින්ද වීසි කරන්නත් බෑ. කොල්ල හොඳ මිනිස්සෙක් නම් ඔව්. මේක බුද්ධිමත්ව හිතලා යම් තීරණයක් ගනීවි, ඉවසින් ප්‍රගුණ කරගනීවි. ඔව්. මේක නෝනට දැනුමුතුකම් දුන්නත් අම්මට දැනුමුතුකම් දුන්නා මේක අහන්නේ නැහනේ. අන්ති කොල්ල කොහෙ නවතින්නේ? එක්ක තැබෑරුමක. එහෙම නැත්නම් ගෙදරාම ආදරේ නැත්නම් මොකද වෙන්නේ? වෙන ආදරයක් හොයා ගන්නවා. ඒතර විවාහ සාර්ථකද? අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. මේ පොඩි කුඩා කාරණා. නේ හොඳම කතාව කියන්න. ඔව්. දවල්ට ගෙදර ඉන්න දවසට අලුත බඳපු ජෝඩු වලට ඇති වෙනවා කායික රාධිකාක සිටිවිල්ල. ඔව්. ඔක විවෘත සිටිවිල්ල. හ්ම්. ගෙදර කට්ටිය ඉඳි ඕක කරගන්න පුළුවන්ද ගාමිණී මහත්තයෝ? එතන මොකද වෙන්නේ? එතන ගැටලුවක්. සමහර නෝන මහත්තයන්ට මේක අවශ්‍ය වේවි. ගෙදර අම්මා තාත්තලා ඉන්න හින්දා පිරිමි දරුවා වෙනස් කරගනීවි. පිරිමි දරුවට ඕන වේවි. ඥාන දරුවා ප්‍රතික්ෂේප කරાવી. මෙතන ගැටලුවක්. මෙන්න මේ බලපෑම ඇති වෙනවා. විවාහය ඇත්තම විවාහ වෙනව නම් පුතේ. හොඳට මතක තියාගන්නලා විවාහ වෙච්ච ගමන අනිවාර්යයෙන්ම කුලිට හරි යන්න. ඇයි මම එහෙම තව ගයක් කියන්නේ? අනේ ගාමිණී එනකොට පිටි පැකට් නැහැ පිටි පැකට් එකක් ගේන්නකො. තේකුල නැහැ තේකුල ටිකක් ගේන්නකො. එතකොට සාරු මහත්තයා අර ජීවිතේ බර දැනෙනවා. කඩේ යන්න වෙනවනේ. ඔව්. සසර ගමනම කඩේ යනව නම් ඔව්. කඩේ යන පුරුදු කරන විවාහ වුණාට පස්සේ වෙන් වුණාට පස්සේ. ඒතකොට ප්‍රශ්නයක් නැහැනේ. රැට අපි කමුකෝ අද රෝස් පන් ගමුකෝ. දිය හොද්දක් හදාගෙන. ඔව්. මං ගමේ මිනිස්සෙක්. කනවා. අපි මොකද එළියට ගිහිල්ලා රතුහලේ බට්ටියක් ගේමු කොහෙර ගිහිල්ලා. ඒක කරගන්න පුළුවන්. දැන් ඕ දේවල් නැතුණා මොකද වෙන්නේ? ගෙදර විවාහය අසාර්ථයෙන් තැන් ඔය පළදුන තැන් මම පකට. පළදුන තැන්. ඔව්. ජීවිතේ සැකය ඇති කරගන්න බෑ ජීවිතේ කවදාවත්. ජීවිතේ සැකය ඇති වුණොත් විවාහ ජීවිත වලට සැකය ඇති වුණු විවාහ ජීවිත අසාර්ථකයි. සැකේ ඇති වුණොත් විශ්වාසය නැතු වෙනවා. සැකේ එන්න දෙන්න එපා ජීවිතේට. මොකද හේතුව තමයි ගම්මිණී මහත්මයා තව කතාවක් කියන්න. ඔබතුමාට කොච්චර දේපල තිබ්බත් මට කොච්චර දේපල තිබ්බත් මට කොච්චර දුවදරුවෝ හිටියත් ඔබතුමාට දුවදරුවෝ හිටියත් මේ සේරම භෞතිකයි. හ්ම්. දුවදරුවෝ වෙම්පුරන් වෙලා උන්ගේ කැදිරි වලට යනවා. මේ තින යාන වාහන දි รา පත් වෙලා කැඩලි බිඳලා යනවා විනාශ වෙනවා. හැබැයි මේ ශරීර කුඩුවක් ගම්මිණී මහත්තයා මගේ නෙමෙයි. දැන් මම උදේ රැවුල කපුවා දැන් රැවුල ඇවිල්ලා. දැන් කටු වෙනිච්ච වගේ. මේ කුණු කයිම ගඳයි මගේ. හැබැයි මම බැඳපු නෝනා මැරෙනකන් හරි වෙන මිනිස්සෙක් එක්ක යනගන්නේ මාත් එක්ක ඉන්නවා. මම දන්නේ ඔච්චරයි. ඒ විශ්වාසය තියෙනවා. ඇත්තනේ කතාව. දරුවෝ ජාතක කරපු වැදුව දරුවෝ යනවනම් පිටට මේ තිබ්බ දීපල දරුවන්ට ලියලා දුන්නා නම් දෙනවා නම් මරණකම් හරි වෙන මිනිහෙක් එක්ක යනකම් හරි ඒ මනුස්සයට ඒ මටයි ඉන්නේ අපි දෙන්න විතරයි. විවාහය කියන්නේ අන්න ඒකට. අපිට තව කේන්ද්‍ර සටහනක් යොමු කරලා තියෙනවා මේ රවින්දු හෝමාගමින්. ඒත් මේ තාරුක මහත්මයා විවාහය සම්බන්ධව තමයි දැනගන්න ඕනේ කියලා තියෙන්නේ. මේ 1993
4 වෙනි මාසේ 10 වෙනිදා 93. 93 රාත්‍රී උච්චක ලග්නකාරය. රාත්‍රී 9:58ට. ඔව්. ඔගාමිනහත මෙයාට විවාහය කරුමයි. ඔව්. විවාහය කරුම 7 වෙනි උපස්ථාන අධිපතිය කේතු වෙලා. කේතු 7 වෙනි තැන්පත් වෙලින චන්ද්‍රය නැකත. මම කියු කතාවක් තමයි සඳුගෙන් හා සෙනසුරුගෙන් විවාහයට සම්බන්ධකම් ඇති වෙනවා කියලා. ලෝක මේ තරකණු ඔප්පු වෙන වෙලාවෙ ලවි දෙන්න දේවල්. එතකොට මේ කේන්දරේ නාගදෝෂම් කියන දෝෂ අන්ධකාරය තියලා තියෙනවා. මගෙන් අහන්න එපා නාගදෝෂ මොකක්ද කියලා. නේද මගේ රෙදි අරන් අනුත් කට්ටිය වෙලේ දාන උන්ගේ වගේ. ඒ දෝෂ අහන්න එපා මම කියලා දෙන්නේ නැහැ ඒවා. ඒ කියලා දෙන්නේ මගේ ගුරුවරු දරුවෙකුට හා ගෝලයෙකුට විතරයි කියලා දෙන්නේ. කටවහර දෙන යනවා. මරණ මොහොත දෙනවා. ඒවා රහස්. රහස්නේ ගාමිණී මහත්තයා. දැන් මම පත්තරවල ගොඩක් ආටිකල් ලිව්වා. අන්තිමේදී මම ලියපු ආටිකල් උන්ගේ වගේ උන් පළ කර ගන්නවා. මම රෙදි හේතුව මම රෙදි වනන්න. කෙලින්ම ෆොටෝකොපි එක. ඔව්. ඒකින්ද ඒවා උගන්වන ගුරු මුෂ්ටි කියන්නේ ඒකට. හරි. ඒක නිසා මේකේ කේන්දරේ නාග දෝෂම් කියන දෝෂාන්ධකාරයේ බලපෑම ඇති කරපු කේන්දරයක් මේක. ඒතර මේ කේන්දරේ මේ දරුවට ජීවිතයේ ඉපදිච්ච දවසේ ඉඳලම ජීවිතේ පුරාම අවනම්බු අපාස අවලාදින්දර කේන්දරයක්. මේ කේන්දරේ කුජ දෝෂේ තියෙනවා. කුජ දෝෂේ තියෙනකොට මොකද වෙන්නේ? විවාහයට පරිස්සම් කරගන්න වෙනවා. ඇයි හැංගීම් ඇවිස්සෙනවනේ. ඔව්. ඒක නිසා විවාහය කරුමයි පුතේ. විවාහ වෙන වාසනා ගුණය පවතිනවා. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ සහකරුවින් සහකාරී ප්‍රතික්ෂේප කරනවා. සහකරු විසින් සහකාරී ජන්මියාවෙන් ජන්මියගේ සහකාරී ප්‍රතික්ෂේප කරනවා. මේ කේන්දරේ මේ පිහිටීම තියෙන ඒ වගේ තමයි අම්මගේ මැදිහත් වීම විවාහයේදී ප්‍රබල කරන කේන්දරයක් මේක. මේක ස්ථිරයි. අම්මගේ මැදිහත් වීම. ඒකෙන් මේක ප්‍රබල වෙනවා. අම්මගේ මැදි අම්මා තමයි ජීවිතේ විවාහ යාළුවෙට යාළු වෙන්න දෙන්නේ නැහැ. ඇඟිලි ගහනවා. ඇඟිලි ගහනවා. විවාහ ජීවිතේ අම්මගේ බලපෑම ඇති කරනවා මේ කේන්දරේ. මේක ස්ථිරයි. ඒතර තාරුක මහත්තයා දැන් මේ කුජ හතනේ එන්නේ. කුජ 8 ඉන්නේ. කුජ දෝෂයක්. එතකොට කුජ 8ේම කෙනෙක් ගැලපුණොත් කොහොමද? ඔය මෙහෙමයි ඉතින් කුජ 8ේම කියලා ගැලපෙනවා හරියන්නේ නැහනේ. අර මං කෝ ඉස්සෙල්ලා කතාව හොයා ගන්න ඕනි. ආදරය සෙනෙහ දයාව කරුණා මෛත්‍රී ගරුසන ඇතිකම අන්නනබ කියන පිළිගැනීම. ඔව් ඒකනේ යථාර්ථය කොහොමද ඉතින් ඒකනේ මහ පොළොවේ යථාර්ථය. දැන් මගේ නෝන බොණ්ඩ බකසර් මම බොන්චි කන කැමති නෑනේ. ඔව්. දැන් බොන්චි වල මම විරුද්ධයි. ඊට ප්‍රශ්න ගැටලුවක් ඇති වුණානේ. ඔව්. මං ඉතින් පොළේ ගියාම බොන්චිනේ ඉස්සෙල්ලාම ගන්නෙ. ප්‍රශ්නයක් තියෙනවද? ඒ විදිහට තමයි පිළිතුරු සපයන්න ඕනේ. බොන්චි වලදී ප්‍රශ්න හදාගත්ත ගාමිණී මහත්තයා. ඔව්. එතකොට රාගාදී පැත්තට කාමක පැත්තට සිතිවිලි වැඩිපුර ඇති වෙනවා නම් ඒක දෙන්න තෝරගන්න ඕනේ. අනවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඔව් මහත්තයා වැඩිපුර සෙක්ස් වලට කැමතිද? මහත්තයා කැමති මොනවද? දැන් මහත්තයා ඒකට කැමති නොවන අකමැති නම් මොකද වෙන්නේ? මහත්තයා අල්ලපතෙන් කන්න යනවා ගාමිණී මහත්තයෝ. ඕක ස්වභාව ධර්මයි. මොකද මුළු මහත් සත්ව ප්‍රජාවට ඉන්න බැරි එකේ ශාක ප්‍රජාවට ඉන්න බැරි එකේ මනුස්සයෙක් ඉන්න පුළුවන්ද? සබදහන නිර්මාණය වෙලා තියෙන මේ විදිහට තමයි. එච්චරයි. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ කේන්දරේ විවාහයක් උරුමයි. හැබැයි නාගදෝෂම් විවාහය තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් අපි පුතේ අවබෝධ කරගමු. කුජ දෝෂේ බලපෑමක් තියෙන. ඒ නිසා ඒ කුජගේ බලපෑමක් තියෙන කෙනෙක්ම හොයා ගන්න පුළුවන් නම් ජාඩියට මුඩිය හොඳ හරියනවා. ඒ ප්‍රශ්න ටික තේරුම් ගන්න ජීවිතේ ගෙනියන්න ඕනේ. ජීවිතේ ගෙවන්න ඕනේ. බොහොම සෙල්ලක්කාර ළමෙක් ඈ. එහෙමද? බොහොම සෙල්ලක්කාරයි. ඔව් තාරුක මහත්තයා දැන් අපි නැවතත් යමු අපි වැඩසටහනේ අවසාන භාගයට තමයි දැන් අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. දැන් විවාහය සිදු වෙනකොට මේ දැන් චාරිත්‍ර අපි දැන් කියන්නේ අපි ඊළඟ සතියේ කතා කරමු විවාහ චාරිත්‍ර ගැන. විශේෂයෙන් අර බුලත් දීම තමයි මුලින්ම කරන්නේ නැකතට. ඔව්. බුලත් දීම. ඒකෙන් ආරම්භ වෙන විවාහ ජීවිතේ මේ සමහරලාට කොච්චර කේන්දර ගැලපුණත් ඒ ජීවිතවල අයිතිය උසාවි වල නඩු ගොනු වල තියෙනවා. ඔව් ගාමිණී. 100ක් ගැලපුණත් කේන්දර ටික ඒ ගැලපීම් ඔක්කොම උසාවියේ නඩු පොතේ තියෙනවා. ඔව්. දික්කසාද වීම සඳහා. එතකොට මේ නොගැලපෙන කේන්දර සමහරව කේන්දර ප්‍රතික්ෂේප කරනවානේ බලන්නෙම නැහැ.
හිතුවක්කාරව බඳිනවා. හැබැයි ඒ ජීවිත බොහොම සාර්ථකව ගෙවනවා. ඒ මම දන්න අය ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් එහෙම නැතුව. මිනිස්සෙක් නේ. ඔව් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔව්. කිසිම ඇත්තටම ඒගොල්ලෝ මේ ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඔකට හේතුව තමයි ගාමිණී මහත්තයා තමුන්ගේ අකුසල වාදය පිළිගන්නේ නැති අඥාන පුද්ගලයා තමයි ප්‍රශ්න පැටලෙන්නේ. දෛවඥය ගාවට ගිහිල්ලා තමුන්ගේ දුවගේ පුතාගේ පොරොන්දම් පරීක්ෂා කරන්න ගිහිල්ලා පොරොන්දම් ගැලපෙනවා කියලා කියනවා 20 පොරොන්දම් ගැලපෙනවා කියලා කසාද බඳිනවා. මම තව පොඩි උදාහරණයක් ගන්නම්. මහේන්ද්‍ර පොරොන්දමෙන් කියනවා දරුපල කියනවා ආයුෂ කියනවා. මහේන්ද්‍ර පොරොන්දම් දෙකේම ගැලපෙනවා හොඳට. හැබැයි කොල්ලා අවුරුදු 31 වෙද්දී අවුරුදු 26 දී කසාද බඳිනවා 31 දී ජීවිතේ නැති වෙනවා. පොරොන්දමේ ආයුෂ පොරොන්දම සුබයි කියපු එක්කෙනා දරුපල තියනවා කියපු එක්කෙනා දරුවොත් නැහැ කොහොමද මැරෙනවා. කොහොමද එහෙම වෙන්නේ? ඊට යපත හොයා ගන්න ඕනේ යා පූර්ණ ආයුෂද අල්ප ආයුෂද මධ්‍ය ආයුෂද. මම හිතන්නේ මුලින්ම කරන්න ඕනේ පොරොන්දම් බැලීමේදී මුල්ම කාරණේ තමයි ඕක. මම ඉස්සෙල්ලා බලන්නේ මේ එකයි මැරෙලාද නැද්ද කියලා. ඔව්. මොකද කසාද මැදලා සති දෙකකින් හෝ මාසයෙන් හෝ අවුරුදු 6න් හෝ නැති වෙනවා කියන්නේ ජීවිතේ නැති වෙනවා කියන්නේ තේරුමක් නැහැනේ. ඒකෙන් අගතියක් වෙනවනේ අපි කියමු දැන් ස්වාමියා මරනොත් ස්ත්‍රියට මේ භාර්යාවට එතන අගතියක් වෙනවා. එතන හරි ප්‍රශ්නයක් වෙනවනේ. එතකොට අනිවාර්යයෙන්ම ජීවිතේ තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. නිවැරදිව ඇති වෙන අසනීපවක් කියන්න පුළුවන් ගාමිණී මහත්තයා මේ ශාස්ත්‍රයේ දල මේ ශාස්ත්‍රයේ දල දක්ෂ මිනිස්සෙකුට. ඒක මම අභියෝග කරා. ලංකාව ඕනම ජ්‍යොතිර්ය අභියෝගයි. දැන් ඔබතුමා මේ කේන්ද්‍ර ප්‍රතිඵල කිව්වට පස්සේ දැන් අපි මහිම ශ්‍රාවකයන් දැන් අලුතින් කසාද බඳින්න සිහින මවන තරුණ තරුණියන්ට දැන් ඔබතුමාගෙන් කේන්ද්‍ර බල සමහරක් අය ඉන්න පිටරට විදේශගත වෙලා බලන්න රෙඩි ගාමිණී මම තව කතාවක් කියන්න ඔබතුමාට කතාවක් තවම කියන්න ඕනේ. ඔබතුමා කිව්වා උසාවියේ ගොඩ දික්කසාද වෙන තියෙනවනේ කියලා. ඔව්. පොරොන්දම් සුබ වේලා. ඔබතුමා කල්පනා කරන්න පැරණි මිනිස්සු බේබද්දෙක් එක්ක හරි සල්ලාලෙක් එක්ක හරි කසාද බැඳනනම් දරුවෝ 7-8 දෙනෙක් හදාගෙන ජීවත් වුණා. අද නව පරපුර තමයි නිතර උසාවියට යන ලෙස. ඇයි එහෙම එක වෙන්නේ? ඔව් පෙරදී දික්කසාද කියනේම හරි අඩුයි. ඉස්සර ගාමිණී මහත්තයා ගෑනු ළමෙක් බලන්න මනාලිය බලන්න ගියාට පස්සේ මනාලිය ඇත්තටම බැලුවේ අර දොරෙද්ද පල්ලෙන් එබිල බැලුවේ. කෙලින් මූණ බලන්නේ නැහැ. එතකොට එච්චරට සංවරයි. එතකොට ඒ කාලේ දැන් මේකට මට බණී දන්නෙත් නැහැ. ඔබටත් ඒ අත්දැකීම ඇති මං හිතනවා. ඔව්. මට අත්දැකීම තියෙනවා. එතකොට ඒ බල්ලා මෙයා ගැලපෙනවනේ කියලා ඔන්න බලනවා දෙන්න කසාදෙට ලේසි කරන අතරේ මනාලය තමුන්ගේ සහකාරිය බලන්න ගෙදරට එනවා සතියකට දවසක මාසෙක දවසක්. දත් බෙහෙතකින් අරගෙන එනවනේ මගේ නේද? ඔව්. ඒ අරගෙන ආව සාලේ කතා කරේ. කාමරේකට මුළු ගෙන්න දුන්නේ නැහැ. අද මනාලිය බලන්න ආම මනාලිය කොහෙද නවතින්නේ? වෙන තැන්වල. පවණක් කාලවට පැරණි කටි සිප වෙලඳ ගන්න හම්බුනේ නැහැ. අතින් අල්ලන්නෙත් හරි අමාරුවෙන්. වෙවුල දාඩි දාගෙන උඹ හැංගත තලගොයා වගේ. ඔව්. මගේ භාෂාව කිව්වා. ඔව්. එතකොට එච්චරට සංවරයි සංවේදී. එතකොට ඒ විවාහය දවස් තමයි ඒ ස්ත්‍රියගේ පිරිසුදුභාවය නැති වෙන්නේ. අද වෙනකොට බලන්න ආපු දවසට පස්සෙන්ද පිරිසුදුභාවය නැති කරගන්න පුළුවන්. ඒ තාරුක මහත්තයා මේ සමාජ ක්‍රමයක් එක්ක වෙනස් සමාජ මේ එක කර්මරු මේ සිදුවීම බලපානවා. එහෙමද? ඔබතුමා කියන්නේ දැන් ඔබතුමා කල්පනා කරන්න ආදරය කරන කාලේ හිටපු කෙනාද කසාද වෙන දවස් 28කින් ආවේ කියලා කියන්නේ ගෙදර. ආදරය කරන කාලේ ළඟින් ඉඳලා බොහොම සැපට ඉඳලා සන්තෝෂෙන් ඉඳපු ඒ ස්ත්‍රියෝ පුරුෂයාද දවස් 28කින් පස්සේ ගෙදරට ආවේ. දවස් 28 පස්සේ සම්පූර්ණම මේ කක්ෂවල වෙනස් වෙනවා. ඕනම පුරුද්දක් ඒව බලපානවා. දවස් 28 වෙනස් කරන්න පුළුවන්. චන්ද්‍රේ ගමන.
ඔය නැකත් 28 ගමන් කිරීම 27 ගමන් කිරීම. එතකොට ඔය වගේ සිදුවීම් තියෙනවා. මොකද අර වස්සගේ වයසනේ ගෙවන්නේ. ඔව්. අර ඉස්සර මිනිස්සු කසාද බැඳුවා නම් තමන්ගේ පරපුරේ ගෞරවය නම්බුව ආරක්ෂා කරගෙන ජීවිතේ ගෙවාගෙන යනවා. කියවගෙන. අද වෙනකොට ඒක බැහැර වෙලා. දැන් හොඳම උදාහරණ තමයි දැන්ට මගේ ලොකුවක් ආවත් මම වාඩි වෙන්නේ නැහැ පුටුවේ. ඔබ වාඩියන් කොත් මම වාඩි වෙන්නේ. එච්චර ගරුත්වයක්. අද වෙනකොට ළමයි තාත්තාවත් නැගිටින්නේ නැහැ පුටුවේ. ඒ ස්වභාවයක්. ඒ ළමයි හැදිච්ච හැටි. සමාජයේ පිරිහින. ඒ කියන්නේ ගුණධර්ම. ගුණධර්ම. කුලධර්ම. අපෙන් ගොඩක් ගිලිහිලා ගිහිල්ලා. ඈත් වෙලා දෙන්න. එහෙනම් ඉස්සෙල්ලාම හදා ගන්න තියෙන ගෙදර කුලධර්ම හා ගුණධර්ම. ගුණධර්ම. හොඳයි තාරක මහත්තයා අද බොහෝ දේවල් බොහෝ කරුණු කාරණා විෂයන් සම්බන්ධ කතා කරා මේ දැන් ඔබතුමා ගැන දැන් ඔබතුමා දිහා බලා ඉන්න අපේ මහිම ප්‍රේක්ෂකයන්ට දැන් අලුත් තරුණ තරුණයන්ට විශේෂයෙන්ම යෝන් තරුණ තරුණයන්ට ඒ අයට දැන් ගොඩක් විදේශගත අය ඉන්නවනේ මේ දැන් අපිත් එක්ක ඉන්නවා සම්බන්ධලා ඒ අයට ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕන වෙලා ඒ සමහරවිට මොකද දැන් කේන්දරේ බලා ගන්න පොරොන්දම් බලා ගන්න වගේ දේවල් වෙදී. එතකොට එහෙම සම්බන්ධකම් ඇති කරගන්න ඔබතුමාගේ දුරකථන අංකය ඔව් ගාමිණී මහත්තයා දුරකථන අංකයට වැඩි ඉස්සෙල්ලා මම කියන්න ඕනේ විශේෂයෙන් මතක තියාගන්න දරුවනේ විවාහ ජීවිතය කියන්නේ ජීවිතේ එක්තරා ලොකු කඩයිමක්. විවාහ ජීවිතය කියන්නේ. ඔව්. එක්තරා ලොකු කඩයිමක්. එතකොට මේ කඩේම ජීවිතේ ජය ගන්න ලේසි නැහැ. ඔව්. විවාහයක් සාර්ථක කරන්න ලේසි නැහැ. ඔව්. විවාහ අසාර්ථක කරන්න ඉතාමත් ලේසි. ඒ නිසා මතක තියාගන්න විවාහ වෙනව නම් බේබද්දෙක් එක්ක හරි වනචරයෙක් එක්ක හරි සල්ලාලෙක් එක්ක හරි විවාහ වුණා නම් ඒ ජීවිතේ පුළුවන් තරම් ගෙට ගහගෙන යන්න පුළුවන් නම් ගෙට ගහගෙන යන්න. දික්කාසාද වෙල හෝ දෙන්න වෙන් වෙලා ගියොත් එහෙම අයිමත් විවාහයකටවත් නීතින විවාහකට එන්න ලෙස් වෙන්න එපා. ඒක තමයි ඔබ දෙන ආදර්ශය. ඇයි මම එහෙම කියන්නේ? අයිමත් විවාහ වුණොත් සතිය මා අවුරුද්දක් දෙකක් ඉඳි ඊට පස්සේ පටන් ගන්නවා වැඩේ. මුල චූන්නේ නන්ද ගාමිණී මහත්තයා. ඔව් ඔව්. මුල කියනවා මුල හොඳයි. ටිකට යනකොට උඹ අරුත් එක ගිහිල්ලා ආපු එකානේ. උඹ මේකිට එක ගිහිල්ලා ආපු එකානේ. කියන්නේ නැද්ද? ඔබතුමා සමාජයෙන් අහන්න ඔබ තට්ටු කරලා අහන්න මං කියන කතාව ඇත්තද බොරුද කියලා. ඒක නිසා කසාද බඳින්නේ එක මිනිසෙක් නම් ජීවිතේ කරන්න තියෙන පහක් කරන්න තියෙන හරියාකාරව. එකක් කසාදේ. එකක් ගෙයක් හදන එක. එකක් টয়ලට් වලක් හෝ টয়ලට් එකක් හදන එක. එකක් ලිඳක් කපන එක, එකක් වයරින් එක. මේ පහම වැරදුන කරන්න බෑ. ඒ නිසා විවාහය තීරණය කිරීමේදී ඔබ මතක තියාගන්න බොහොම අවබෝධ විවාහය කරගෙන යන්න. ඒ වගේ තමයි දක්ෂ දෛවඥයෙක් ගාවට ගිහිල්ලා නිවැරදි කැන්සර්ට පරීක්ෂා කරගන්න බඩ විවාහය කුරුමුදු වෙරෙන්නේ මොන වගේද? මොන වගේ ජීවිතේ ගත වේද කියලා කතාව. ඊට අමතරව වෙන දෙයක් නෙමෙයි කියන්නේ මේක අවබෝධ කරගෙන ජීවිතය ගත කරොත් යහපත් වේවි. කාර්යයක් මතක් කරනවා ඔබට කියන්න සතුටුයි මේ අපි මේ හැම වැඩසටහනකින්ම අපි ඔබට පුළුවන් ඔබේ කේන්දර කොපිය උපන් වෙලාව අපිට දැනුම් දීලා දැනුම් දෙන්න අපේ මේ මහිම ආයතනයට අපේ WhatsApp නම්බර් එක තියෙනවා 077යි 03යි 78යි 362 කියන අංකයට යොමු කරන්න ඔබේ උපන් වෙලාව. එතකොට අපි තෝරගන්නේ එක සතියකට කේන්දර කොපි දෙකක් පමණයි. උපන් වෙලාවල් දෙකක් පමණයි. මොකද අපිට කාලය සීමිත වෙන්නේ දෙකක් විතරයි අපි ඒකට යොමු කරගන්නේ. ඒකට අවශ්‍ය කාරණාව බලන්න ඕන කාරණාවක් ලියලා එවන්න කියන්න. ඔව් ඒකට අවශ්‍ය කාරණා විශේෂයෙන් ඔබ මේ කේන්ද්‍ර විවාහයද රැකියාවද දරුපලද ඔව් ඒකත් කියන ගමන් මේ අද වැඩසටහන සමුදෙන්න අපි සූදානම්. ඔබට වටිනා කරුණු කාරණා ගොඩක් දැනගන්න පුළුවන් වුණා අපේ තාරුක මහත්මයාගෙන්. ඉදිරි තවත් දේවල් ඔබට උකහා ගන්න අපි ඉදිරිපත් කරන්න සූදානමින් අද වැඩසටහනින් සමු ගන්නවා. ඔබතුමාටත් බොහොම ස්තුතියි තාරුක මහත්මයා.